La 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 අත්තම්මට අමාරු නම් මට තව මල්ලක් දෙන්න. අමාරු වෙන්න තරම් බරක් මේ වෙයි නෑ පුතේ. අරත් මය පුතා තව බරක් කොහෙන් ගන්නද? කොහෙන් හරි අරන්. අත්තම්මට අමාරු නම් සීකිරි ගල වුණත් මට කර තිය හැකි. අනේ මයි අසරණයට රත්නක් දෙපිට. ආදුෂි කෙල්ල වාහනේ නැගි වෙලා වින්දලා නිදිනේ. රෑ එළි වෙනකන් යද්දි
කරන්න තියෙන වැඩ ප්ලෑන් කරලා යද්දි නිදි. පව්. පව් කියලා හැරවන්නත් බෑනේ. අඩ නින්දේ හැරිලා අඬන්න ගත්තොත් නලවන්න වෙන්නේ ඔයාටම තමයි. තව ටිකක් එළිය වැටෙන්න නැරලා කූද්දමු. දැන් නැගිට්ටයි කියලා බලන්න දෙයක්වත් නැහැනේ. කරනේ මෙතන ටැග් ගහි ඉන්නේ නැතුව ඔය ටික මට කරගන්න ඇරලා ඉක්මන් කරලා ඉස්කෝලේට ඵලයන්. දැන් බැල් එකක් ගහයි. බෙල් නෙමෙයි අත්තම්මා. බෙල්. බෙල් හරි ඔය මොක වුණත් අන්තිමට සිද්ධ වෙන්නේ ලොකු මහත්තයාගේ සියමල ආරට්ට උඹේ අල්ලට පාත් වෙන එකනේ මගේ පුතේ. කොච්චර පරක් වුණත් ලොකු සර් මට ගහන්නේ. ලොකු සර් දන්නවා මම ඉස්කෝලේ ඉන්නේ අත්තමර කඩේ ඇරලා දුන්නාට පස්සේ කියලා. එහෙනම් ලොකු ඉස්කෝලේ මහත්තයා සියමල ආරට්ට අරගෙන මාව හම්බ වෙන්නේ. Every අපි මෙහෙම විසල්ලා ගෙදර යනවද නාරද? විශාල් කිව්වේ නම් ඉතින් යමින් ගමන එන්න කියලා. ඊනොට ඒක හරි මාන්සි වැඩ. අපි මෙහෙම ගෙදර ගිහිල්ලා මින්සරේ වොෂ් එකක් අරගෙන රෙස්ට් එකක් දාලා අපි යමු දුෂි. අපි වේල පහ බරු ටික ඇදලා පිළිවෙලක් කරපේක ලොකු දෙයක් නාරද? නැත්නම් ඉතින් දැන් ගිහින් ගෙවල් arrange කරන්න ගියා නම් යුද්ධයක් කරන්න එපේ. අපි නෙමේ මම බඩු ඇද්දට විසල්ලා මොන විදියට ගෙවල් arrange කරලා තියනවද කියලා කවුද දන්නේ? කොහොමදත් ඉතින් දවස් 2-3ක් යනකම් මට හුස්ම ගන්න බැරි තරමට වැඩ තියෙයි. ඔයා ඉතින් කොයි හොඳේද වරදක් දැක්කේ නැත්තේ? මං චුට්ට වෙලාවකට ෂටර්ස් පාත් කරන්න තාත්තේ. අනේ පාදුවේ. ඔය ෂටර්ස් පාත් කරොත් මේ එළියේ තියෙන දූවිලි ඔක්කොම ජීප් එක ඇතුළට එනවා. ගෙදර ගියන් පස්සේ මම අංකල් විසල්ගේ කාර් එකෙන් රවුමක් ගෙනියන්න. එතකොට හරිනේ.
සපුමල්. ඔයාට කවි ටික පාඩම්ද? භාගයක් පාඩම්. ඒක දෙක වචන පැටලෙනවා. ඒ වැත් මුල මතක් කරොත් ඇද්දලා ඇරිය හැකි. ළමයි තව චුට්ටක් ස්පීඩ් කරොත් තාත්ති පළ දෙනවා. අද ඉඳලා ඔයාටත් දුවන්න වෙන ඔය කට්ටියත් එක්ක තමයි. අපෝ මට නම් බෑ මේගොල්ලොත් එක්ක දුවන්න. මේගොල්ලෝ හරියට මගදී හම්බෙච්ච මීහරක් රංචුව වගේ. දිගට වවලා කරා බුදා බැඳලා දිග කලිසම ඇඳලා පියෝ ගීත ගයලා දුක් විඳිනවා කොල්ලෝ ඒව දකින්න කෙල්ලෝ ඒව දකින්න කෙල්ලෝ සප විඳිනවා අම්මෝ කපලා කොට කලිසම ඇඳලා අතේ පච්ච කොටලා රංචු පිටින් දැහලා සප විඳිනවා කෙල්ලෝ ඕ අදකින කෙල්ලෝ ඕ අදකින කොල්ලෝ දුක් විඳිනවා අම්මෝ අපොද්දස්ස කාලේ ලබුන් දිත්ත වෙන්නේ අහිංසකයි කොල්ලෝ හරි නපුරුයි කෙල්ලෝ අහිංසකයි කොල්ලෝ හරි නපුරුයි කෙල්ලෝ ඇයි උඹ මෙච්චර වේල පහින් ආවේ? තව ඩිංගක් පරක්කු වෙලා අවනන්නේ හොඳ? අම්මා ඔහොම කිව්වට ගෙස්ලා ගලට නැග්ගට පස්සේ මොකෝ මං ගස් ගල් වලට ටොපි චොකලට් විකුණන්නේ නැහැ. අනිත් එක අපේ අම්මා දන්නවනේ වෙලාවට කලාවට වැඩ කරන එක මගේ ජම්ම පුරුද්දක් කියලා. ආව් ආව්. අම්මා වෙච්ච මන් නොදන්නවෑ උඹේ ජම්ම පුරුද්ද? රත්නත්තරේ පිහිටයි. ටොපි චොකලට් චුයින් ගම් බුලත්තර වඩේ උඹ මෙතන විලාප දෙන්න තියාගත්තේ අර මොකාගේද මාළු මොකාගේද පිටේ තියලා කපන්නේ මයි බඩු මටම විකුණන්නද? මෙතන ඉඳලා වොයිස් එක පදම් කරගත්තාම ගල කිට්ටුවට යද්දි ගානට බේස් එක ඉස්සෙනවා. අම්මා කොහෙද ඉතින් ඕවා දන්නේ? ඔයාගේ මුල්ල දන්නේ ඉතින් සුද්ධ සුද්ධියෝ විතරයි. ටොපි චොකලට් බුලත්තර වඩේ තිබුණත් වරදක් සැර නොකරන්නේ
ගැසුවත් වරදක් ගැන නොකියන්නේ ගැසුවොත් පාරක් ගෙට වැදියන්නේ දැන් කියන්න බලන්න හිස අවුල් කරගෙන කාටද මතක අද ඉස්කෝලේදී අත්අරගෙන ඇවිල්ලා ඉන්නේ සපුමල් විතරද කියන්නේ සපුමල් හිස අවුල් කරගෙන කිලිටි වැඩ හැලි ඇඳගෙන අඹයකුගේ විලසින ඉඳුම හොඳ නෑ භූත කරමින දැන් සපුමල් ඔහොමම කියන්න බලන්න ඔය කවියේ තේරුම මේගොල්ලන්ට කොණ්ඩේ අවුල් කරගෙන කිලුටු වෙච්ච වැරහැලි ඇඳුම් ඇඳගෙන නිකම් පඹෙක් වගේ විකාර කරන එක හොඳ දෙයක් නෙමෙයි. හොඳ නෑ කිය මේ කිලුටු කුමාරයා කරන්නේ මේව නෙවෙයි. මේ කවියෙන් කියවෙන්නේ තමන්ට තියෙන දේ පිරිසුදුව ඇඳලා කරලා පිළිවෙලට ඉන්න ඕන කියන එක මිසක් පෙනුමට ඇඳලා කරලා සතෙක් වගේ හැසිරෙන්න ඕන කියන එක නෙවෙයි කසුන්. කසුන් නිදි අනිත් අයට පන්තියට යන්න පුළුවන්. කසුන්ට යන්න වෙන්නේ ඒ කවිය කටපාඩම් දුන්නට පස්සේ. අපි කොච්චර කාලයකට පස්සේද සීගිරිය ආවේ නේද නාරද? ඔව් අර වතාවක් ලෙසරගේ බර්ත් එකට ආවෙන් පස්සේ මේ එනවමයි. එහා වැටේ විදිහට අපිත් ඉතින් මේ අවුරුදු දෙක තුනට පස්සේ ආවේ මට. කවුරු හරි ඉතින් ආවොත් මෙහෙට එක්කරන් එන වැරෙන්න අපිත් මෙහෙ වෙන්නේ නෑ නේද? එතන කියන්නේ දිව්‍ය ලෝකේ එහා වැටේ තිබුණත් අගයක් නැහැ කියලා. අනේ මේ ලෙසරයත් එක්ක බෑම්මා. එයා වචනෙන් වචනට මගේ කන මෙරිකුවා. ආපු දවසේම මෙහෙම නම් තව ටික දවසක් යද්දි කොහොමද තියෙයිද? කොයි කනද පුතේ අයියා මිරිකුවේ? වතාවට එක ගානේ කන් දෙකම මෙරිකුවා. කන මිරිකුවේ නෑ අම්මා. සිනිදුවට ඇල්ලුවා විතරයි. එයා නිකම් මල් පෙත්ත වගේ අනන්න පටන් ගත්තා. මොකද්ද? වගේ? වගේ නෙමෙයි. මල් පෙත්තක් තමයි නේද පුතේ? මාදුම් බාපේ මාදුම් බාපේ මාතුම් බාපේ ඈ මාතුම් බාපේ ඔයාලා බිස්නස් කරනවා නිදියනවද?
බිස්නස් කරන්න මේ වෙලාවට කවුද පුතේ ටොපි චොකලට් කන්නේ ඈ? වැඩ අඩු වෙලාවට මෙහෙම ඩිංගිත්තක් ඇල වුණාම මයි පුතේ වැඩ වැඩි වෙලාවට මට ගිනි කප්පල වගේ වැඩ කරන්න පුළුවන්. ඔව්. අන්නේ ඒ ගැන හිතලා මම මේ පොඩ්ඩක් ඇල වුණේ. එහෙනම් ඉතින් දැන් මම මේක උස්සංගය කියලා වැඩක් වෙන්නේ නැහනේ. අයියේ ඇයි දැන් බාප්පා ඇහුවේ? කවුද මේ වෙලාවට ටොපි චොකලට් කන්නේ කියලා? අනේ හතරේ කැලෑසිය පහු කරපු එක තාම දන්නේ නැහැ මිනිස්සු ටොපි චොකලට් කන නොකන වෙලාව. අනේ ඈ දැන් ඒ නොකන වෙලාව පහු වෙලා විනාඩි 6ක තප්පර 47ක් ගෙවිලා. නේ මන් දන්නේ නැහැ පුතේ උඹලා ඉස්කෝලේ ගිහලා මොනව ඉගෙන ගන්නවද කියලා. ආහා උඹ බාප්පට කොලොප්පන් කරලා පව් පුරව ගන්න නැතුව සද්දෙට කෑ ගහන්කො ටොපි චොකලට් කියලා ඈ මේක අල්ලගන්න. බස් ආය හතක සෙනක තාම ගල උඩ. යා අයික් මං කළා යා එනවා ඉතින්. ඇත්තටම පරිසරය පොඩ්ඩක් වෙනස් වුණාට අපි ඉස්කෝලේ යන කාලේ දැක්ක සීගිරියම තමයි නැද්ද? මේ වගේ පුරාවිද්‍යාව වටිනාකම් තියෙන ඉඳන් සංරක්ෂණ කටයුතු ඉඳලා සංවර්ධන කටයුතු සිද්ධ වෙන්නේ නැහැ නේ මචං. මෙයා හිතන පතන විදියට ඉතින් සීගිරි ගල තියෙන්න ඕනේ වීදුරු පෙට්ටියක. මහතුන් බාප්පේ. ඔයා කොහෙද? මහතුන් බාප්පේ. මේ කට්ටිය එනවා. ටොපේ ස්විංගම් බුලත් ඉර අඩේ ඒ කරලා සීගිරිය බලන්නේ නැයට ලිෆ්ට් එකකුත් හැදුවොත් ෂෝක් නේද නාරද? ෂෝක් දක් කියනවා. ලිෆ්ට් එකක් විතර නෙමෙයි. කේබල් කාසුත් දාන්න ඕන හරියට. ටොපේ ස්විංගම් බුලත් ඉර අඩේ මේ වගේ වටිනාකම තියෙන්නේ ඒවත් තියෙන හැටියටම තිබ්බොත් නේ නාරද? කොයි දෙයකත් පැවැත්ම තීරණය වෙන්නේ කාලයත් එක්කමයි. ඒක නම් ඇත්ත. කොහොම නැති ඉතින් මේ වගේ මේ සංරක්ෂණ වැඩ කටයුතු වගේම මේ දේවල් වලට හානියක් නොවන විදිහට සංවර්ධන කටයුතු සිද්ධ වෙන්න ඕනේ. නැත්නම් ඉතින් තව පරම්පරා දෙකක් යනකොට මේවා නැත්තරම නැති වෙලා යන්න ඉඩ තියෙනවා. වබ්බොයියෝ. යා. අම්මා අර බලන්නකෝ අපේ ජීපේ පිටුවසෙන් දුවන් ආපු ළමයා කඩයක් බඩේ බෙදන් ඉන්නවා. අම්මා අර බලන්නකෝ අපි මේ ගමම්ම හොටෙල් එකට ගිහිල්ලා ඩිනරුත් අරන් යමු. ඩිනර් වලට එහෙ ගිහින් ඔයා වැඩ බාර ගන්න කලින් බිල් දැම්මයි කියලා මැනේජ්මන්ට් එක කියයි දන්නේ නැහැ. නෑ යා එන්න. ටොපේ ස්විංගම් බුලත් ඉර අඩේ ටොපේ
ඕන සමුදුන්ග මේ දුවගේ ඉස්කෝලේ වැඩේ ටිකක් සෙටල් කරගන්නකම් මට මැනේජ්මන්ට් වැඩවලට ටිකක් ඉන්වෝල්ව් වෙන්න අමාරු වෙයි. මෙහි ඩෙවලොප්මන්ට් ඔතොරිටි එකේ චීෆ් එන්ජිනියර් මගේ හොඳ යාළුවෙක්. එයාත් එක්කම මම මිනිස්ටර්ව හම්බෙලා හෙට මේක සෙටල් කරගන්නවා. Don't worry Mr. මුදුන්ගොඩ. මොන වැඩේ තිබුණත් next week මම ඇඩ්මිනිස්ට්‍රේෂන් වැඩ ටික අතර ගන්නවා. පහළුද පුතේ? පහළුද? එහෙම නැත්නම් බයද? අලුත් තැනකට ආපුවම පහළුවක් දුකක් බයක් වගේ දැනෙනවා. ඒ හැටි පුතේ. මේ වටපිටාව ලස්සනයි. අලුත් යාළුවොත් එක්ක ඒ ගතිය ඉක්මනට ඇරිලා යයි. අම්මට මතකද අපි මෙහෙ එනකොට ජීප් එක පිටුවස්සෙන් දුවන් ආපු පිරිමි ළමයාව? ඒ වෙලාවේ කොච්චර ළමයි අපි පස්සේ දුවන් ආවද පුතේ? මං අර කියන්නේ ජීප් එක ළඟටම ආපු හයියෙන් දුවන් ආපු ළමයා. මතක නෑ පුතේ. එකපාරක් දැක්ක පළියට එහෙම මිනිස්සු මතක හිටින්නේ නැහැ. ඇයි වාට ඒ ළමයාව හදිස්සියෙම මතක් වුනේ? අපි අද සීගිරි ගිය වෙලාවේ ඒ ළමයා කඩයක් බඩේ බල ටොෆි කී ඇවිද්දා. මං අම්මගේ අතින් ඇදලා පෙන්නුවට අම්මා කතාවට වැටලා හිටිය නිසා අම්මා දැක්කේ නෑ. බඩේ කඩයක් බැඳා? ඔව් අම්මා. පොඩි පොඩි බඩු තියෙන චූටි පැටි කඩයක්. කඩයක් නෙමෙයි පුතේ, තට්ටුවක්. මොනවද යා තට්ටුවක් බැඳන් කරන්නේ? මොනවාරි විකුණන ඇති පුතේ? ඉස්කෝලේ යන ළමයි එහෙම බඩු විකුණනද අම්මා? ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ නැති බැරි කමට එහෙම පුංචි පුංචි දේවල් කරන ළමයි ඕන තරම් ඉන්නවා පුතේ. තෝරු මෝරු අස්සේ හාල් මැස්සෝ කියලා ඔය පොඩි එකාට මෝල් ගහ අල්ලන්න දීලා උඹ තට්ටුව කොට හංගම හදුවා. ඒක හරියට වැඩක් නෙමෙයි අපේ අම්මේ. කොළුවට තරම් අපූර්වට මට තට්ටුව කොටන්න බෑ වගේම මට තරම් අපූර්වට කොළුවට මෝල් ගහ අල්ලන්නත් බෑ. මං උඹට යමක් කිව්වයි කියලා හිතාගන්න ඈ. ඉස්කෝලෙන් අම්මාරි තාත්තලාව පුරවන් එන්න කියලා පෝරන් කොලයක් දුන්නා. පෝරන් කොලයක් නම් ඔක කවුරු පිරෙව්වාම මොක? ඕකට අම්මයි තාත්තයිම උනේ. ඒකේ අත්සන් කරන දණේ අට ගහලා තිබුණා. මව පියා හෝ බාරකරු කියලා. අර කිව්වත් වගේ බාරකරු කියලා තිබ්බනම් තා මොනවද? මම පියා කපලා පෝරන් කොල්ලේ මට දියම් පුතේ මල් රවුමට ලියලා දෙන්න මහතුන් බාප්පා කියලා.
මයි පුතේ මේ මොල් ගහලා මම ලිප කොටන්න පොඩි පා තව ඩිංගයි. අරත් බාප්ප තරම් හොඳට මට මෝල් ගාලන්න තේරෙන්නේ නැහැ. ඕකේ එල්ලුනොත් ඇවිල්න පරක්කුව ලිප කඩාන වැටේ. කොටින්ම කියනවා නම් මේක මගේ වැඩක් නෙමෙයි විදුහල්පතිතුමා. ඩෙවලොප්මන්ට් ඔතොරිටි එකේ අපේ චීෆ් ඉංජිනේරු මහත්තයාගේ වැඩක්. හරියට හරි. ඔන්න හැ තමයි. වැඩේ උස්සම් මගේ ගාවට ආවට මොකද මටත් වඩා හොඳට විදුහල්පතිතුමා මේ තමුන් නැහැව දන්නවනේ. වතාවක් දෙවතාවක් සංවර්ධන කමිටු රැස්වීමේදී මට ප්‍රින්සිපල් හම්බෙලා තියෙනවා සර්. ඔය කියන්නේ දැන් ඉතින් ඒ දැන ඇඳුම් කමත් ඉස්සර වෙච්ච හින්දා අපිට මේ වැඩේ නොකරන් බෑන විදුහල්පතිතුමා. අපි කොහොම හරි කළා මෙන්න මේ දරුවව ඇතුළට ගම්මු. මේ මහත්තුරු මොකක් හරි දැනෙන උදව්වක් ඉස්කෝලටත් කරයි. ආයේ ඉතින් ඕකේ එහාට මෙහාට අදින්න දෙයක් නෑ විදුහල්පතිතුමා. මට කොහොම වෙතත් මෙන්න මේ ඉංජිනේරු මහත්තයාට සලකලා අපි ඔය නොදරුවව ගොඩ දාලා දෙමු. හරි. හරි නම් විදුහල්පතිතුමා වෙලා කියලා මාව මුණ ගැහෙන්නකෝ. අපි එකත් ඔන්න ඔහෙ කරලා දාමු. එහෙමනම් මේ වැඩේ කෙරුණා. මන් තිබ්බ එහෙනම්. මං එක වැඩක් දෙනකොට ඔන්න එහෙ මට වැඩ කෝටියක් දෙනවා. දැන් ඒතර මේ මහත්තයා මේ රස්සාව කරනවා කිව්වේ? හොටෙල් බ්ලැක්ස්ටෝන් එකේ. මොකද රාජකාරිය? මම මැනේජින් ඩිරෙක්ටර්. ඕකේ චෙයාර්මන් මිස්ටර් මුදුන්ගොඩ නේද? ඔව් එමෙතුමා. ඔන්න එහෙ ඉතින් දන්න කාලේ ඉඳලා කොහේ හරි රටකට පැන්න ගමන්නේ. ඔව් මිස්ටර් මුදුන්ගොඩගේ දරුවෝ 4 දෙනාගෙන් බාලයෙක් කෙනා මෙහි ඉන්නවා. අනිත් 3 දෙනා පිට රට ඉන්නේ. ඔය බාල කෙල්ල ලංකාවේ ඉන්නෙත් මීට ටික කලකට උඩදි වෙච්ච පළහිලව්වක් හින්දා. ඒ බාලදුව තමයි මිස්ටර් මුදුන්ගොඩගේ ඔක්කොම බිස්නස් පාලනය කරන්නේ. අනේ වන්දන්නේ. මේ මිනිස්සුන්ට මේ බිම් කඩේ මේ තරම් යස ඉසුරු සැප සම්පත් තිබියදී මොන එහෙකට ඔය දේශදීපංකරේ ලගිනවද කියලා. මට නම් මගේ කියන පුසුඹ නැති දිව්‍ය ලෝකේ තරහ. මට දැන් මිනිස්ත්‍රි එකට යන්න තියෙනවා. අපි එහෙමනම් පස්සේ ටිකක් දිග කතාවකට හම්බෙමු. අයබෝන්. අර පෝරන් කොලේ මොහකට දුන්නේ එකක්ද කියලා ඇහුවද මයි පුතේ? අර පෝරන් කොලේ මොහකට දුන්නු එකක්ද කියලා ඇහුවද මයි පුතේ? ආධාර දෙන්න තෝරන එකල්ලු අත්තම්මා. ආධාර දෙන්නය කිව්වේ අම්මලා තාත්තලා ළඩ වෙච්ච මැරිච්ච දාලා ගිය ළමයින්ට අවුරුද්දේ පොත් ලයිස්තුව ගන්න සල්ලි දෙනවලු. ග්‍රාම සේවක මහත්තයා මගේ පෝරන් කොලේට අත්සන් කරපු නිසා මටත් ආධාර හම්බ වෙයි කියලා මාලතී මිස් කිව්වා.
ඔච්චර ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා මං හීනකින්වත් හිතුවේ නෑ නාරද. විසල් නොහිටින්න වැඩේ යුද්ධයක් වෙන්න තිබුණා. කෙල්ලගේ වාසනාවට ප්‍රින්සිපල්ලුත් විසල්ට රෙස්පෙක්ට් කරා. අනේ වුණ නාරද. මට මදිද මය පුතේ? මොන මදියක් දැත්තම්ම බඩ ෆුල්. දැන් දෙයියනේ කියලා වට සමුදෙන් ඉඳලා ඔෆිස් යන්න පුළුවන්. අපොයෝ මම මිනිස්ටර් ළඟ ඉඳිද්දි මිස්ටර් මුදුන්ගොඩ කතා කරා. තැඹිලි ගෙඩියක් බීගෙන යමුද නාරද? හරි තිබහයි. බොම් බොම්. ඔය ඉන්නේ මං කියපු ඉරිම ළමයා අම්මා. කොයි ළමයද පුතේ? අර කඩයක් බඩේ බැලන් සීකිරි හිටියේ. අම්මේ තැවිලි ටිකක් කපන්නකෝ. හොඳයි මහත්තයෝ. දෙන්න පුතා මං කපා ගන්න. මට පුළුවන් මහත්තයෝ. මං තමයි තැඹිලි කපන තරමම කපන්නේ. ඒ වුණාට බෑනේ. ඔයා කපනකම් මං බලාගෙන ඉන්න. කො මෙහෙර දෙන්න. අනේ ඔව්. කොළුවට තැඹිලි කපන්න විතරක් නෙවෙයි මහත්තයෝ. ගහෙන් බාන්නත් පුළුවන්. හැබැයිට බට්ට වගේ හිටියලා හරි දක්ෂයෙක්. ඈ? ඔයා නේද අර සීගිරිය ගාව කඩයක් බඩේ බැලන් හිටියේ. පොඩි කඩයක්. මෙයා සීගිරිය වෙළඳාම් කරනවා දුව දැකලා තියෙනවා. මෙයා ඉස්කෝලේ ඇදලා ආවහම කඩේ තියෙන ওই පොඩි පොඩි බඩු තට්ටුවකට දාගෙන ගල ගාවට ගිහින් විකුණනවා නෝනේ. මේ එතකොට අම්මගේ කවුද? මල් මුණුබුරා මහත්තයෝ. මම ඔෆිස් එකේ ඉඳලා ගෙදරට එන වෙලාව යනවා සිරිතේකුට ගෙදර ඉඳලා ගේට්ටුව ළඟට එන්න. මං වාහනේ සද්ද ඇඳින් නැහැ නෝනේ. මං හිතුවේ මේ පිටස්තර කෙනෙක් කියලා. දන ගහන පොඩියුම් අතට හවුන දේ කටේ දා ගන්නවා වගේ තියෙන තරමක් වාහන යන්නේනකොට ඉන්නේ කවුද කියලා දැනගන්න මට දිවෙත් තියෙන්නේ.
චූට්මැන්ගේ හාමු මහත්තයා බලවුවට දෙතුන් ගමනක්ම කෝල් කර කර චූට්මැන්ට් ගැන ඇහුවා. ඇයි හරිනේ මේක ඕෆ්නේ. හලෝ අප්පච්චි මම ඕෆරේන්ජ් එකට ගිය වෙලාවේ හෑන්ඩ් ෆෝන් එක ඕෆ් කළා. අප්පච්චි කෝල් කරා කියලා සිරිනා කිව්වට පස්සේ තමයි මම ෆෝන් එක ඔන් කළේ. දැන් මම චුට්ටකට කලින් නාරදට කෝල් කළා අප්පච්චි. ඔව් මටත් කිව්වා. එයාට තියෙන ප්‍රශ්නේ තමයි දුවගේ ඉස්කෝලේ. දැන් ඉතින් ඒක හරිනේ අප්පච්චි. ඔව් අප්පච්චි මම වීකෙන්ඩ් එකේ සිගිරි යනවා. හොඳයි අප්පච්චි. අප්පච්චි ওই වැඩි ඉවර කරගන්නකෝ. මම රෑ වෙලා අප්පච්චිට කතා කරන්න. හොඳයි අප්පච්චි. අප්පච්චිට තෙරුවන් සරණයි. සිරිනා පුංචි මැනිකේ මෙන්න මේ කිරිලියෙක් විලාප දෙනවානේ. පොඩ්ඩක් එළියට ගිහලා හොයලා බලන්නකෝ. පැටි එකක් කුඩුවකින් වැටලාද කියලා. සම්බොල නම් මරුනේ. ඒවා පොල්කුඩු සම්බෝල එකයි. මේ අල බැදුම නම් මරු ගැතිය. කරවල් කර දාලානේ. අලක් වෙලා දාලා බං ඒකට. අර බක්කියක් බෙදන්නකෝ. ඒ සම්බෝල නම් කන්න බෑ බං. සම්බෝල මාත් එකෙත් කටු විතරයි. ඒක තමයි ඊට පහින් බෙදා ගන්න කිව්වේ. ඒ බොන වතුර වලින් අත හොදන්න එපා. අපිට කන්න දීලා පිරිමහන්න පුළුවන් ඇයි? දත් මිටි කාපා. අරවල මාව ඥානෙද්ද මචං? අන්නාචි කියනවා. නෝනා ඉතුරුනොත් මටත් බඩ්ඩින්ගක් දෙනවද? අනේ මේ ළමයා බත් ටිකක් ඉල්ලනවා මොකේද දෙන්නේ? ඔය ප්ලාස්ටික් පිඟානකට අරගෙන යන්න දෙන්න. පොඩකින් මම බෙදලා දෙන්න. ගෙදර අත්තම්මෙකුයි බාප්පෙකුයි ඉන්නවා. නෝනලා කාලේ ඉතුරු වෙන ටික ඔත්තලා දෙන්න. මං ගෙදර ගිහිල්ලා කන්නම්. ගෙදර තව දෙන්නෙක් ඉන්නවලු. කට්ටිය බෙදාගත්තට පස්සේ අයිස්ක්‍රීම් ටබ් වලට දාලා ඉතුරු කෑම ටික දීලා දාමු. ඕව තියාගත්ත කියලා ආයි කැවෙන්නෙත් නෑනේ. ඔයාගේ අම්මයි තාත්තයි මොනවද කරන්නේ? මට අම්මෙකුත් නෑ තාත්තෙකුත් නෑ. ඉන්නේ අත්තම්මෙකුයි බාප්පගෙනෙකුයි විතරයි. චුට්ටක් වෙලා ඉන්න. කෑම ඔක්කොම ඉතුරු වේ. ඔයාලට ඔක්කොම ගෙදර ගෙන යන්න පුළුවන් වේ. අනේ පව්වනේ මෙයා. අම්මයි තාත්තයි දෙන්නම නැල්ලු. ඕ බයිලාලෝ දෙන දෙයක් දීලා යවනවා.
කවිනි මිස්ටර් මුදුන්ගොඩ වගේ නෙමෙයි. ඩිසිෂන්ස් ගන්නකොට ස්ටාෆ් එක ගැන හිතන්නෙම නැහැ. කෙල්ලට කම්පැනි එකයි ප්‍රොෆිට් මාජින් එක තිබුණොත් ඇති. මෑන් පවර් එක ගැන තඹ දොයිතුවකට හිතන්නේ. එයා වැඩ කරන්නේ කෙනෙක් තැනකින් යනකොට එතනට තව 1000ක් එනවයි කියන තියරි උඩ. කවින්ට වයස කීයක් විතර වෙනවද? 35ක් 36ක් විතර ඇති. ඔයා මේ කෙල්ල කිය උරතල් කරාට මං හිතුවේ මේ ඊයේ පෙරේදා ඉස්කෝලෙන් අවුට් වෙච්ච පොඩි එකෙක් ගැන කියනවායි කියලා. ඔයාටයි මටයි එයා මැචුව කෙනෙක් වුණාට මිස්ටර් මුදුන්ගොඩට තාම එයා ඉස්කෝලේ යන ළමෙක් වගේ. ඔයාට මට කියලා කතාවට කිව්වට ඔයාටත් එයාගේ මැචුව ගතිය දැනලා තිබුණේ නෑනේ. අනිත් එක මිස්ටර් මුදුන්ගොඩ එහෙම හිතන්නේ කවිනියාගේ බාල දුව නිසා. ඔයා එහෙම හිතන්නේ මොන නෑකමකටද? මිස්ටර් මුදුන්ගොඩ එහෙම හිතන නිසා. තාත්ති අපි අර ළමයට ෂූස් අරන් දෙමු. කොයි ළමයටද දුව? අර තැඹිලි කඩේ ළමයට. හරි. අපි අරන් දෙමු. හෙටම අරන් දෙමු. ඒ ළමයාගේ කකුලේ සයිස් එකවත් හරියට දන්නේ නැතුව කොහොමද හෙට ගන්නෙ? අපි ගෙස් කරලා අරන් දෙමු. නැත්නම් ඔක අහලා අරන් දෙන්න ගියාම මේක සර්ප්‍රයිස් එක නැති වෙනවනේ. නේද දුව? මොනවද අත්තම්ම කරන්න තියෙන්නේ? මුකුත් නෑ මයේ පුතේ. මේ තව පැය දෙකක් තුනක් නිදා ගන්න පුළුවන් එකේ අහවල් එහෙකට නැගිටගෙන මේ ජාමින ඉතිවරනවද මයේ පුතේ? නිදා ගන්න ඉදිමත තියෙන්නේ බෑ අත්තම්මා. එහෙමනම් ඉතින් පැත්තකට වෙලා පොතපත බලා ගනින් දෙයියනේ කියලා. ඒ මුල්ලකඩලා පාඩම් කරන්න දෙයක් නෑ අත්තම්මා. අද තියෙන්නේ 4 චක්කරේ කටපාඩම් දෙන්න විතරයි. එහෙමනම් ඉතින් කිව්වා නාහන ගුරු උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි කියලා උඹට පුළුවන් දෙයක් කරහන්කෝ. ඔයා කරට අරන් වැඩේ නොකරන්න දිනේවට මාස 6ක්වත් සියඹලාගොඩ ඉස්කෝලේට යන්න සිද්ධ වෙනවා. ඔය වැඩේ මම නොකරුවත් මිස්ටර් මුදුන්ගොඩ කරනවා. කවුද මුදුන්ගොඩ? නාරදගේ බොස්. ඔයා මට කියලා තියෙන්නේ මනුස්සයා මිනිස්ට් එක්ක එච්චර හොඳ නෑ කියලානේ. ඔහොම වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නේ රාජරත්න ඇමතුමා විතරක් නෙමෙයි නේද? රාජරත්න ඇමතුමත් එක්ක හිත හොඳ නැති වුණාට ඉතින් මිස්ටර් මුදුන්ගොඩ අඳුරන මැති ඇමතුරු මේ රටේ කොච්චර නම් ඉන්නවද? කරන්න මිනිස්සු කොච්චර හිටියත් වැඩේ කරලා දුන්නේ අපිනේ. හරි දැන් ඉතින් ඒකට හරියන්න මොනවද නාරදගෙන් කරන්න ඕන? විහිළු නෙමේ විසල්. දවස ගානේ ඔයා ලෙසරව ගේන්න ගෙනියන්න කිලෝමීටර් 30කට විතර තෙල් පුච්චන එකේ නරක දේ වැඩේ නාරදට බාර දුන්නා නා.
මටත් ඒක කල්පනා වුණා. නාරද දවල්ට මෙයාව එහෙගෙනක් දැම්මම අපි දෙන්නට පුළුවන් හවසට ගිහින් මෙයාව අරන් එන්න. ගෙදර ඉන්නකොට මොනම හේතුවකටවත් පොතක් පතක් අල්ලන්නේ නැති එකේ දිනේවත් එක්ක වැටුනහම අඩුතරම් මොනවා හරි වැඩක් පුරුදු වෙයිනේ. බලමුකෝ. මේ ආයෙ ගිහලා රහින්ස කෙල්ලර වද දෙන්න පටන් ගත්තොත් එimhe අපේ තියෙන අය හොඳයිත් නැතුව යනවා. අයියෝ 7200 වෙනකන් ගාපු ගේම් එක තාත්ති කෑවනේ. මේ ලෝක විනාශ වුණා වගේ කෑ ගහන්න නැතුව මෙන්න මේ කටත් කාලා ඉක්මනට යන්න. තාතිරි පරක්කු වෙනවා. දරුවා ඉස්කෝලේට බාර දුන්නාට පස්සේ ඔය ආයෙ මාව ගන්න එනවද? එහෙම නැත්නම් අපි ඉඳලාම දරුවා අරගෙන යනවද? නිකන් පැය දෙක තුනකට ඔයව දාලා එන එක තේරුමක් නෑ දුෂි. මං කියන්නද? අද අපි හොටෙල් එකේම ඉඳලා අවශ්‍ය යනකොට දූත් එක්ක කරගෙන යමු. අන්න ඔයගේ යාළුවා යනවා. කෝනේ අනේ ප්ලීස් තාත්ති චුට්ටක් ෂටර්ස් පාත් කරන්නකෝ. කවුද? දැන් අපි ෂටර්ස් වහමු නේද පුතේ? නැත්තම් මේක ඇතුළට දූවිලි පිරලා ගන්න දෙයක් නැති වෙයි. ඕකේ? කවුද? යාළුවේ. එයා කොහොමද ඔයාගේ යාළුවෙක් වෙන්නේ? ඔයා යාළුවෙක් වෙච්ච විදිහටමයි. අම්මා අම්මා පුතේ අම්මා අම්මා පුතේ අම්මා අම්මා පුතේ 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 ඔය පුතේ අම්මා පුතේ අම්මා
නිසංක අනේ මයි පුතේ නිසංක පුතේ පස් දෙනෙක්ගේ ගෲප් එකක් නෙන්නේ. වෙලාවට කැම ටික ලෑස්ති කරන්න. මේන්ටනන්ස් කට්ටියට කෝල් කරලා අර ලීක් එකක් තියෙනවායි කියපු බොයිලර් එක තියෙනව නේද? ඒක චෙක් කරගන්න. ඊයේත් ඒ වැඩේට ඉන්ෆෝම් කළා සර්. ඒත් කවුරුත් ආවේ නැහැ. අදත් කෝල් කරලා බලන්න. ආවි නැත්නම් මට කියන්න. Good afternoon, madam. good afternoon මොකද්ද මිස්ටර් බානගල මේකේ තේරුම මේන් ගේට් එකේ එස්සෝලා 3 දෙනයි කාර් පාක් එකේ එකෙක්වත් නැහැ ඔහොම ගියාම මේකට එන ගෙස්ට්ලාගේ වෙහිකල්ස් වලට කවුද වගේ කියන්නේ මේ මිනිස්සු අපි ටිකක් එහාට මෙහාට වෙනකන් ඉඳලා කට්ටියට වැටලා කියවනවා මැඩම් මම කීප වතාවක්ම ඔය ගැන මිස්ටර් කුඩලිකමටත් කම්ප්ලේන් කළා මැඩම් වැඩට දාලා ඉන්න මිනිස්සු වගේම ඒ මිනිස්සයත් මේ සිද්ධිය එච්චර ඇඟට ගන්නෙ නෑ මැඩම්. ඕකට කම්ප්ලේන් කර වද වෙන්නේ මොකටද මිස්ටර් බානගල? ඔය සර්විස් එක විත්ඩ්‍රෝ කරා නම් ඉවරයිද? මගේ ඔෆිස් රූම් එක අරින්නකෝ. මං ඉන්නේ මේ ඉන්ට්‍රස් එකේ. රයිට් ඕකේ. ලින්ඩන් මැඩම් ඇවිල්ලා. දැන් ඉතින් හොරාරක්කු හොයන්න ආපු පොලිසියෙන් වගේ ටොයිලට් වලටයි බාත්රූම් වලටයි රූම් වලටයි පැනලා ඔක්කොම හොයන්න පටන් ගනි. ඉක්මනට වැඩ ටික ඉවර කරලා ඉවරලා පිරිසිදුව පිළිවෙලකට ඉන්න. Come in. Miss Kavini. I'm sorry, මම හිතුවා මේ ස්ටාෆ් එකේ කවුරු හරි කියලා. එන්න. It's okay නාරද. එන්න වෙන්නේ වීකෙන්ඩ්ස් වල කිව්ව නිසා මම බලාපොරොත්තු වෙන්නේ. මගේ ටයිම් ටේබල් එකේ every second rotate වෙනවනේ නාරද. ඒ නිසා මේ කියන එක
මේ වෙනස් කරන්න වෙනවා. මේ මගේ වයිෆ් දුෂි. මං හිතුවා. හෙලෝ. මේ මගේ ඩෝටර් දිනේවා. දිනේවා. හරි අමුතු ලස්සන අන්කොමන් නමක්. කවුද දුවට මේ නම දැම්මේ? අම්මිද තාත්තිද? තාත්තේ. බලාගෙන යනකොට ඔයාගේ තාත්ති දක්ෂ ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට විතරක් නෙමෙයි. දැන් ඔයාගේ වයස කීයද? මේ 21 වෙනිදාට 11යි. මාත් මේ එන ගමන් හරි ටයර්ඩ්. අපි එහෙනම් රෂලි කතා කරමු නාරද? එන්න අම්මා. දුෂාන්ති. තාත්ති අම්මිට කතා කරන්න දුෂී කියලානේ. තාත්ති ආන්ටිට අපේ අම්මව හඳුන්වලා දුන්නේ ඒ නමින්නේ. ඒකනේ. ආන්ටිට අම්මිගේ නම වැරදුනේ තාත්ති කරපු වැරද්දේ. මම යන්නේ හෙට දවල්ට නාරද. අද හවසට ස්ටාෆ් මීටින් එකක් අරන් හෙට උදේට මැනේජ්මන්ට් මීටින් එකක් කෝල් කරන්න. ඕකේ මිස් කවිනි. ඕකේ. ආයෙත් අපි හම්බ වෙමුද ශාන්ති? ඒ හම්බුනහම විස්තර කතා කරමු. මම දන්න දාක ඉඳලා එයා කියන්නේ එකක් කරන්න එකක්. ඔය වීකෙන්ඩ්ස් වල ආවේ නැත්තේ මේ බිසි හන්ද නෙමෙයි. අද වගේ දවසක ආවම අපේ වැරදි අල්ල ගන්න පුළුවන්. ඒක නම් මටත් තේරුණා. ඒ ආන්ටි හරි ලස්සනයි නේද අම්මි? අත්තම්මේ මට බඩගිනි. අත්තම්මේ. අත්තම්මේ. මට බඩගිනි. අත්තම්මේ. මට බඩගිනි. අත්තම්මේ. අත්තම්මේ.
අත්තම්මේ 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 ඔයා කිව්වත් වගේ කවිනි පෙනුමට ගෑනු කෙනෙක් වුණාට කරන වැඩවලින් පිරිමි පරාදයි. ඒක අතකට එහෙම නොවී කොහොමද දුෂි මේ වගේ බිස්නස් රන් කරන්නේ? ඒ වුණාට එයා කවුරු වුණත් අර තාත්තා කෙනෙක් වගේ ඉන්න මිස්ටර් බානගරට කතා කරපු විදිය නම් හරි කැතයි නාරද. ඒ වුණාට ඉතින් මිස්ටර් බානගල අපි හිතන තරම් ඒවට කම්පා වෙන්නේ නැහැ. ඒ මිනිස්සයාගේ හිතේ වේදනාව කොහොමද නාරද ඔයා දන්නේ? දුෂි මිස්ටර් බානගල කියන්නේ හොටෙල් ට්‍රේඩ් එකේ අවුරුදු 30කට වඩා එක්ස්පීරියන්ස් තියෙන මිනිස්සෙක්. ඒ වගේ මිනිස්සෙක් ඔය කතා අහගෙන මෙතන ඉන්නේ වෙන තැනකින් මේ වගේ සැලරියක් ගන්න බැරි හන්ද. අපෝ මට නම් කෝටියක් දුන්නත් ඔහොම රස්සාවක් එපා. ඔය කිව්වට කෝටියක් දුන්නොත් නම් අම්මියේ රස්සාව කරයි නේද තාත්ති? ඒකට කෝටියක් ඕනේ නෑ පුතේ. කෝටියෙන් 10න් පංගුවක් දුන්නත් ඔය කරනවා. පුංචි වුණාට ඔයාට දැන් ලොකු දේවල් තේරෙනව නේද? ඈ? ඒක කිව්වමයි මට මතක් වුණේ. ඇයි නාරද මං අර දිනේ වගේ වයස කිව්ව වෙලාවේ යා පුදුම උනේ? ඒකනේ. කෙල්ලගේ වයස කිව්වත් විතරයි මේ කවිනිගේ මූණේ තියෙන හිනාව ඔක්කොම මැනිෂ් වෙලා ගියා. මගේ දරුවගේ වයස කියපුවාම එයාගේ මූණේ හිනාව නැති වෙන්නේ කොහොමදනේ? ඔයා කවිනිගේ කම්පැනි එකට ජොයින් වෙලා කොච්චර කල්ද? මේ ඔය අනවශ්‍ය වීඩියෝ නවත්තලා මේ ටවුන් එක පහුවෙන්න ඉස්සෙල්ලා මොනවද ගන්න තියෙන්නේ කියලා කල්පනා කරගන්න. හරිනේ. තව නූලෙන් තැඹිලි කඩේ ළමයාගේ ෂූස් දෙක අමතක වෙනවා. ඒක නම් ඉතින් හෙට වුණත් කරගන්න පුළුවන් නේ පුතේ. අනේ තාත්ති ඒ ළමයා පවුනේ. දිනේවා. ඒ ළමයා මෙච්චර කාලයක් ඉස්කෝලේ ගිහ සපත්තු දාගෙන නෙමෙයිනේ. තව දවස් දෙකක් ওই විදියට ගියයි කියලා ඒ ළමයාට අඩුපාඩුවක් වෙන්නේ නැහනේ. අනේ තාත්ති ප්ලීස් ප්ලීස්. මම ෂූස් දෙකක් නැතුව ඉස්කෝලේ යනවා කියලා හිතලා ඒ ළමයට ෂූස් දෙකක් කරන් දෙන්නකෝ තාත්ති. අම්මේ! මගේ අම්මේ! අත්තම්මේ!
ඔයාගේ මැඩම්ගේ මීටින් එක තියෙන්නේ කීයටද? 2:00ට. එහෙනම් එයා අයියේ කිව්වේ උදේ වරුවේ තියෙන කතාව. එකක් කියලා තව එකක් කරන එක යාගේ හොබි එකනේ. මේ යන විදිහට එයාගේ හොබි එක නතර වෙන්නේ. අපි මේක දෙන්න යන්නේ කොයි වෙලාවටද අම්මා? කියන්නකෝ අම්මා. ඔයාලා නිින්දෙන් නැගිට ගමන්මනේ දිනේවා. කොහේ යන්නත් කලින් වොෂ්රූම් ගිහින් ඇඳුමක් දාගෙන බ්‍රෙක්ෆාස්ට් අරන් ඉන්න ඕනේ. වොෂ්රූම් ගිහින් ඇඳුමක් දාගත්තට පස්සේ යනවද අම්මා? මේ ළමයි උදේට නැගිට ගමන් කොහෙද යන්නේ කියලා අහන්නේ නැහැ. ඉස්සෙල්ලා වොෂ්රූම් ගිහිල්ලා හොඳට වොෂ් කරලා ඇඳ ගන්න ඕනේ. යන්න. ඉතින් ලෑස්ති වෙන්න. මොකද්ද නාරද මේ කෙල්ලට වෙලා තියෙන්නේ? දුවට ඒ ළමයා ගැන පොඩි අනුකම්පාවක් ඇති වෙලා. මෙයාට ඒ ළමයා ගැන වෙච්ච අනුකම්පාව අනිත් ළමයිටත් ඇති වුණොත් ඔයාට ඉතින් ඔය කරන රස්සාවට අමතරව ගෙවල් බින්දින්නත් තියෙයි. කොහේ යන්නද උදේ පාන්දරම වැටපනින්නේ? සපුමල්ලේ ගෙදර. මං ඊයේ රාත් කිව්වා ටික දවසක් යනකම් ඒ පැත්තේ යන්න තියාගන්න එපයි කියලා. ඒත් අම්මා අද නිවාඩු දවසනේ. නිවාඩු දෙන්නේ රටේ තියෙන කුණු කන්දල් ගෙදරට ගේන්නද ළමයා? හිමින් කතා කරලා ළමයාව ගෙට ගන්න බාලිකා. ඔය පාරායන මිනිසුන්ට වුණොත් එහෙම පත්තරේ දැම්මා වගේ දියේ. මෙයා හිමින් කතා කරාට අහන්න මේද මොන දාස? ගෙට එනවා කසුන්. මං අවශ්‍යයක්දි මාත් එක්ක යන්න පුළුවන්. මෙයාගේ මේ වැඩ නිසා ඔයාට පරක් වේද දන්නේ නැහැ නාරද? නෑ තව වෙලා තියෙනවා. ඔය 2:00 කිව්වට ඉතින් කට්ටිය එකතු වෙනකොට 3:00 විතර වෙනවා. දෙන තරමට ලැබෙන්නේ කියන අම්මම කාට හරි මොන හරි දෙනකොට නපුරුකම් කරනවා. බලන්න ඉතින් මේ ළමයා කියන කතාවක හැටි. කවුද දන්නේ යන්නේ නපුරුකම් කළේ? මම මොන හරි කිව්වා නම් කිව්වේ ඔයාගේ කඩිකුලප්පුට මිසක් ඒ ළමයට මොනවත් දෙනවට නෙමෙයි. හරිනේ. මෙයාගේ හදිසියට දුවන් ආවා මිසක් ඒ මිනිස්සු තාම කඩේ ඇරලවත් නැහැ. වෙනදට දරුවා ඉස්කෝලේ යන වෙලාවටත් කඩේ ඇරලානේ.
සමහර විට නිවාඩු දවසක් හන්ද කඩේ වහගත්තත් දන්නේ නැහැ නේද? මේ හරි හැම වෙලඳාමක් වෙන්නේ නිවාඩු දවසට නාරද? එහෙම දවස්වල කඩේ වහයිද? අද නම් කඩේ හරින්නේ නැති වෙයි. ඇයි ඒ? මොන කඩේ ඇරිල්ලක්ද මහත්තයෝ? ඊයේ අපේ සිනිමති යක්කට යකෙක් ගහලා. මොකෙක් ගහලා? යකා. ඊයේ රාත්‍රියේ මොකක් හරි දෙයකට කඩේ උන්දගේ හිත ගැස්සිලා. ඊවැටනේ ජාමයක් වෙනකම් ගමේ උන් රොත්ත පිටින් එකතු වෙලා උන්දට නූලක් මැතුරුවා. මොකක්ද මේ අකා ගහනවා කියන්නේ? අසනීප වෙනවා කියන එක දුව? එතකොට දැන් මෙයාගේ පදිංචි කොහෙද? පුරාණ විහාරේ ගාවින් ගුරුපාරේ පල්ලොම් බහිනකොට කඩල කොට්ටේ දුර මහත්තයෝ. කඩල කොට්ටේ දුර. මොකක්ද මේ කඩල කොට්ටේ දුර කියන්නේ? ගොඩාක් ළඟයි කියන එක දුව? එහෙනම් අපි ඒ ළමයා ගෙදරට යන්කෝ අම්මා. ගිහලායි මේක දීලා යන එකනේ. මහ ලොකු දුරක් නෑ මහත්තයෝ. වාහනේ මෙතන දාලා පයින් යන දුර. අම්මේ මං අම්මලා කපාපේ ඉන්න විතක් වටන්නද ඈ අම්මේ මං ඔය ඕන්දු මන්දු ගති යන්නත් එක්ක ටිකක් සැරට විතක් කොටලා හක්ක තියන්නද ඈ අම්මේ මං ඔය ඕන මගුලක් වෙන්න කියලා දුම් කල නැත්තක් තලලා විතක් කොටලා අක්ක තියන්නන්නේ ඈ එපා මීනරකෝ අම්බෝ මාත් බය වුණා. හරියට හරි උප්පගුරුනාන්තගේ නූල වැඩ කළා ලෙඩේ සනීපයි මං අර විතේ කතාව ඇදලා ගත්තේ ඒක චක් කරන්න දෙයනේ කියලා හෙට දිහාට කඩේ ඇරලා මට තට්ටු අරන් ගලේ නැග්ග හැකි අපේ අම්මේ. වැඩ කරලා පුරුදු මට නිකන් ඉන්නකොට නිකන් ඇඟේ පතේ රුජාව වගේ. මගේ අම්මපා. ඔව්. පොඩි එකා අත්තම්මව නාවලා ඔළුව පිහදානවා. අනේ පවුනාරද මට දැක්කම හොස් ගාලා ගියා. මං ගල දාවේ නැත්තේ මොකද බලන්න ගෙස්ලා මාව හොයාගෙන එනවද මන්දා ඈ අම්මා අසනීපෙච්ච එක මහත්තයරුන්ට ආරංචි වෙලා වෙන්නේ නැති. අම්මා නැගිටින්නකෝ. අපි දැකලා අම්මා නැගිට්ටයි කියන අපිට පව් සිද්ධ වෙනවා. දෙන්න. මොනවද බබා කන જાතියක්ද? අරලා බලන්න. ඇරලා බලලා විතරක් මදි පුතේ. සුද්ධ සුද්ධිය වගේ බෙද හදාගෙන කන්නත් ඕනේ. සුද්ධ සුද්ධිය කොහෙද බෙදන් හදන් කෑවේ? බෙදන් හදන් කෑවේ සිංහල අපේ මිනිස්සු. කවුද බොරු කියන්නේ? සුද්ධ සුද්ධියම තමයි මහත්තයා.